ආයිබන් දුලපතරට මතක ඇති එදා උම්මක ජාතකයේ පාඩම කරද්දී මම ගන්න කියලා දුන්නා උම්මක ජාතකයේ මුලික කියලා දුන්නා මහෞෂධ පඬිතුන්ගේ උත්පත්ති කතාව කියලා දුන්නා ඊට පස්සේ අපිට මේ 10 වසර විෂය නිර්දේශයට තියෙන කොටස මම පටන් අරගෙන මෙතන ඡේද 3ක් හෝ 4ක් මම මූලික වශයෙන් මම තේරුම් කරලා දුන්නා. අපි බලමු ඊළඟ ඡේදය මම ඉතින් කිව්වා චූලනී බ්‍රහ්මදත්ත රජුරෝ කේවට්ටාචාර්යනික එකතු වෙලා මුළු ඉන්දියාවෙම අගරජ වෙන්නට කරපු උත්සාහයේදී ඒක විනාශ කරන්නට ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා මහෞෂධ පඬිතුයන් අන්තස්තර පුරුෂයන් හරහා අර විෂයුද්ධ රාපුවා මරන්න හදනකොට ඒක විනාශ කරපු තැනටම කියලා දුන්නා. හොඳයි බලමු ඊළඟ කොටස කොහොමද තියෙන්නේ කියලා. ඒ යෝධයෝ බෝධිසත්වයන් වහන්සේ වදාළ බස් මුද්‍රින් පිළිගෙන වැද සමුගෙන දොනු මුගුරු අඩේටි පත්කෝල් පාරා වලලු යන පංචායත සන්නද්ධව උතුරු පසල් දනව නුවරට ගොස් නන්දුන් උයනමින් සරහන ලද විනට වැද නගන ලද දලපුඩු සේසත් ඇති 100ක් රාජාසන ආදී පිළියෙල කොට තබන ලද ශ්‍රී විභූතින් දැක මහා බෝසතරන් වහන්සේ වදාරනද ක්‍රමයෙන් සියල්ල කොට සේනා මැදට වැද බොහෝ දින ක්ෂෝහ කොට තමන්ගේ මීරු නුවරට පලා ගියහ. ඒ යෝධයෝ දැන් මේ දරුණේ යෝධයෝ කියන්නේ අර මහෞෂධ පඬිතුයන්ලා එකදා උපන් යෝධය. ඒ හැම යෝධයෙක්ම එක්කිනා බැගින් හැම රාජධානියකම හිටියා. ඒගොල්ලෝ තමයි දැන් මේ ආවේ බෝධිසත්වයන් වහන්සේ වදාළ බස් මුද්‍රින් පිළිගෙන අපේ මහෞෂධ පඬිතුයෝ කියපු වචන සියල්ලම පිළි අරගෙන වෙන්ද සමුගෙන දොනු මුකුරු අඩේටි පත්කෝල් පාරා වලන පංචාජ සන්නද්ධව සියලු යුද්ධයට අවශ්‍ය කරන්නා වූ සියලු ආයුධ වලින් සමන්විතව උතුරු පසල් දනව්ව නුවරට උතුරු පසල් දනව්ව කියන්නේ උත්තර පංචාල නුවරට ගොස් නන්දුන් නුයනමින් නන්දුන් නුයන කියන්නේ අපි දන්නවා සක්‍ර දේවේන්ද්‍රයන්ගේ උද්‍යානයේ නන්දන උද්‍යානය. ඒ වගේ හදලා තිබුණු මේ නන්දුන් වෙන වගේ තිබුණු උයනට වැද මේ උයනට ගිහිල්ලා නගන ලද දලපුඩු සේසත් ඇති 100ක් රාජාසන ආදී සීළු දේවයන් සමන්විත වෙලා 100ක් රාජාසන රාජ ආසන 100ක් පිළියෙල කොට තබන ලද ශ්‍රී විභූතින් දැක සීළු විභූතින් දැකලා මහා බෝසතරන් වහන්සේ වදාළ ක්‍රමයෙන්ම සියල්ල කොට අර මහා බෝසත්වයන් වහන්සේ මහෞෂධ පඬිතුය වදාරපු ආකාරයට සීල දේම කරලා සේනා මැදට වැද සේනා මැදට ගිහිල්ලා බොහෝ දින ක්ෂෝහ කොට කලබල ඒගොල්ලන් හිත අවසලා තමන්ගේ මීළු නුවරට පලා ගියේ නැවතත් මීළු නුවරට ගියා. පැහැදිලි? ඊළඟට අපිට තියෙන්නේ මීළු නුවර වටලෑම. ඒ මීළු නුවර තමයි හිටියේ මහෞෂධ පඬිතුයෝ. චූලනී රජද 100ක් රජදරුවන් මරණ පිණිස රංගිලා ඉදිකන ලද මෙබඳු සුරාපානයේ මහෞෂධ පඬිතුයන් විසින් බාධා කළේ කිපියේ කේන්ති ගියා. මේ චූලනී බ්‍රහ්මදත්ත රජුට කේන්ති ගියා මේ රජවරු මරලා මුළු දඹදිවම අගරජුන්ට කරපු උත්සාහය නැති කරා කියලා කේන්ති ගියා. 100ක් රජදරුවෝද අර රාජ්‍යවල හිටපු රජවරු අපට ජයපානී බීගත නොදුන්නයි කිපියෝය අපට ජයපෙන් බොන්න දුන්නේ නේ කියලා කේන්ති ගියා. සේනාවද අපි නොමිලේ බොන සුරාපානි නොලත්තම්මයි කිපියේ. රටේ සේනාව කල්පනා කරනවා අපිට නොමිලේ ලබා ගන්න තිබි සුරා බොන්න දුන්නේ නේ කියලා කේන්ති ගියා. බ්‍රහ්මදත්ත රජුරුවෝද 100ක් රජදරුවන් බනවා අඬ ගහලා කතා කරලා. බ්‍රහ්මදත්ත රජුරුවෝ මේ රජුරුසියට කතා කරනවා කියන්නේ එව පින්වත්නි මීල නුවර ගොස් වේදී රජුරුවන්ගේ ඉස තල්පෙන් පලක් මඩනාසේ කඩුවෙන් කපාපියා. දෙපයින් මැඩකින් හිඳ ජයපානයේ බොම්ම
සේනාව ගමනට සැරසීගෙන ඉන්න පරිදි විධානය කරවයි කියා රජුට දැන් කේන්ති වැඩිකමටම කියනවා ඇවිල්ලා අපි මීල් නුවරට ගිහිල්ලා වේදී රජුරුවන්ගේ හිස තල් ගෙඩියක් කපනවා වගේ කපලා ඒක පාගගෙන අපි ජයපෙන් බොමුයි කියලා කිව්වා. ඒක නිසා සේනාව ඊට සූදානම් කරන්න කියලා නැවත රහසිගතව කේවට්ටේන දෙපාත් කියා. ඒ කතා ප්‍රවෘත්තිය රහසින් කේවට්ට කියන්නේ කවුද? බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ පුරෝහිතයට. එයාට කිව්වා කියලා අපගේ මෙබඳු මන්ත්‍රන්ට බාධා කළා පස මිත්‍රා ගන්නොන්න. අපේ සතරකන් මන්ත්‍රෙන්ට අපි කතා කරපු දෙයට බාධා කරපු පස මිතුරා හතුරා අපි අල්ල ගන්න ඕනේ. 100 රයිදරුවන් හා අටලොස් අක්ෂහුණ්‍යපන සේනාව හා පිරිවරා ඒ මීලුනට යම් අපි රජවරු සහ රටවල්ලින් ගත්ත සේනක ඔක්කොම එකතු කරගෙන අපි යමු මීලු නුවරට ගිහිල්ලා අප හා කැටිව ඒව ආචාරණී කියක් මෙහෙම යනවා. ආචාරිනී ඔබත් එන්න. කාටද මේ කියන්නේ? කේවට්ට ආචාර්යවරයාට. බමුණානෝ තමන් නුවණැති හේයින් මහෞෂධ පඬිතුයන් දෙ ගන්න පිළිවෙන. දැන් මේ කේවට්ට බ්‍රහ්මණය නුවණ තියෙන කෙනෙක් එයා කල්පනා කරනවා මහෞෂධ පඬිතුයන් දෙ ගන්න පිළිවෙන අපිට කවදාවත් මහෞෂධ පඬිතුයන්ගේ රාජ්‍ය ගන්න නම් හම්බ වෙන්නේ නැහැ. ගියොත් අපට මහත් ලැජ්ජාවන්නේ. එහෙම ගිහිල්ලා ඔබ පරාද කරන්න නොලැබුණොත් අපිට ලොකු ලැජ්ජාවක් වෙන්නේ. මොකද රටවල් 100ක රජවරුනේ. කාරණා කියා රජුරුවන් නවත මේ සිත. එයා හිතනවා මේ රජුරුවන්ට චෝලනී බ්‍රහ්මදත්ත රජුරුවන්ට මොනවා හෝ කියලා ගමන් නතර කරන්න ඕනේ කියලා හිතලා. මොකද කියන්නේ? දේවේනි මේ වේදී රජුගේ බලයක් නොයි. රජතුමනි මේක මේ වේදී රජුරුවන්ගේ බලයක් ශක්තියක් පුළුවන්කාරකමක් නෙමෙයි. මහෞෂධ පඬිතුයන්ගේ විධානය අනිවාර්යෙන්ම මේ විධානය දුන්නේ මහෞෂධ පඬිතුයෝ උතුම් මහානුභාවයත් මහා ආනුභාවයක් තියෙනවා යාට. ඒ මහෞෂධ පඬිතුයන් විසින් රක්නාලද මිතිලා නම් රාජධානිය මහෞෂධ පඬිතුයෝ රකින මිතිලා කියන තමීලු නුවර සිංහක විසින් රක්නාලද රන්ගල් ගුහාවක් පරිද්දෙන් වෙන කිසි කෙනෙකුන් විසින් ගන්නට නොහැකි සිංහී රකින රන්ගල් ගුහාවක් වගේ වෙන කාටවත් මේක ලබා ගන්න ලැබෙන්නේ නැහැ. ගියොත් උදෙක් අපටම ලැජ්ජාවන්නේ. ගියොත් අපිට වෙන ලැජ්ජා වෙන්න විතරයි. ඔබ ගමන නොකමැති. ඔබ ගමන කියන්නේ ඒ යන ගමනට කැමැත්තක් නැහැ. රජුරුවන්හි රාජමානීන්ද ඉසුරු මදින්ද මත්ත. රජතුමාට රජකම කියන මාන්නයත් සැප සම්පත් කියන ලෝභකමක් තියෙනවා. ඒක නිසා මත්ත දණ්ඩකින් පහර ලද සර්ප රාජිකසේ කෝපෙන් දිලිහි කෝටි පාරක් හදන සර්පෙක් වගේ කේන්ති ගිහිල්ලා ඒ මහෞෂධයා කුමක් කෙරේද කියා. මේ මහෞෂධ පඬිතුයෝ මොනවා කරන්නද? එසේම අභිමාන පුරස්සර අභිමානය පෙරදරී කරගෙන හරි 100 කයදරුවන් පිරිවරා බේරම්බ වාතයෙන් හැලලී ගිය මහා සාගරයේ මේ කල්ප අවසානයේ ඇතිවෙන මහා සුළඟක් තියෙන දරුවනේ ඒකට කියන්නේ වේරම්බ වාතය කියලා. ඒ වේරම්බ වාතයට සීළු දේම ගසාගෙන යනවලු. ඒ වගේ මෙයා කෝප වෙලා කීර්ති ගිහිල්ලා අටලොස් අක්ෂහුණ්‍යක සේනාවෙන් යුක්තව නික්මුණාහ. එයා මොකද කරන්නේ? සේනාවත් එක්කලා මේ ගමනට පිටත් වුණා. කේවට්ටේ තමන්ගේ බස් රජුරුවන් සිතට නංවාගත නොහි. කේවට්ට ආචාර්යවරයාට කල්පනා කරාට මොනවා කිව්වත් රජුරුවන්ව තමන්ගේ වචෙන් නම්ම ගන්න පුළුවන් උනේ නෑ. එහෙම හිතලා මොකද කරන්නේ? රජ්ජරුවන්ට පටහැනි වීම නම් යුක්ත නොවේ සිතා. රජ්ජරුවන්ට විරුද්ධ වෙන එක නම් හොඳ දෙයක් වෙන්නේ නැහැ කියලා හිතලා රජ්ජරුවන්ට ආසම්බ නික්මුණා. රජ්ජරුවත් එක්ක දැන් මේ යනවා. කොහෙද මේ යන්නේ? මීලු නුවර අල්ල ගන්න. මීලු නුවර කවුද ඉන්නේ? මහෞෂධ පඬිතුයෝ. කවුද රජ කරන්නේ? වේදී රජු. බෝධිසත්වයන් වහන්සේ විසින්
බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ ජයපානේ විද්වංසනය කරන්නට වන් ලද්දා වූ බෝධිසත්වයන් වහන්සේ මේ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ ජයපෙන් බොන වැඩේ විද්වංසනය කරන විනාශ කරන්නට එවන් ලද්දා වූ දහසක් යෝධයෝ තමන්නා කටයුතු සම්පාදනය කොට එක් දවසින්ම රාත්‍රියේ මුළුල්ලේ ගොස් මීළු නුවරට පැමිණ එක රැයින්ම තමන්ගේ කාර්ය ඉවර කරලා මීළු නුවරට ආවා. ඇවිල්ලා තමන් කළ කටයුතු පඬිතුයන් වහන්සේට දැන්නූහ. තමන් කියපු කරපු දේ පඬිතුයන් වහන්සේට කියනවා. පළමුව ඒ රජුරුවන් සමීපයට යමන ලද්දා වූ චර පුරුෂයෝද පඬිතුයන් වහන්සේට චූලනී බ්‍රහ්මදත්ත රජුරෝ වේදී රජුන් ගනුම්හයි 100ක් රජුන් පිරිවරා එන්නාහ. පඬිතුයන් වහන්සේ ප්‍රමාණ වනසේක. ඒ රජවරු ගාව නතර කරපු යෝධය පණිවිඩ වෙනවා ඔන්න වේදී රජුරුන් අල්ලගන්න කියලා. මහෞෂධ පඬිතුයෝ වේදී රජුරු අල්ලගන්නේ කියලා බ්‍රහ්මදත්ත රජුරෝ ඔන්න එනවා. මහෞෂධ පඬිතුමනි ප්‍රමාද වෙන්න එපා. ඔන්න දැන් එන්න පිටත් වුණා කියලා නිතරම හසුන් නෙවනවා. අද අසවල්තෙන් ලකුම් ගත්තාහ. අද වනාහි නුවරට එන්නාහ. පඬිතුයන් වහන්සේ නිරන්තරයෙන් හසුන් නිවන්. නිතර මෙරණුන් අද මෙතන උන්න දැන් කිට්ටුයි පණිවිඩ. ඒ අසා මහ බෝසත්න් වහන්සේ වඩාලාම කළමනා විධානයෙන් උපමා වූසේක. ඒ අහනකොට බෝසත්න් වහන්සේ කරන්න ඕන ක්‍රියාවල පොඩ්ඩක්වත් පසුබට වුණේ නැහැ. අවශ්‍ය කරන කටයුතු සියල්ල සූදානම් කරනවා. වේදී රජුරු මේ නුවර ගන්ට එක්ලයි පරම්පරා શબ્දින් නැසුව. පරම්පරා શબ્දින් කියන්නේ කට කතාවෙන් එක එක්කෙනා කියන කතාවෙන් අහගත්තා. මෙන්න දැන් චූලනී බ්‍රහ්මදත්ත රජුරු 100 රජුරු පිරිවරාගෙන මීල් නුවර අල්ලගන්න එනවයි කියලා ඔන්න අහන්න ලැබුණා. ඉක්පිති බ්‍රහ්මදත්ත රජුරෝ පෙර සංධ්‍යාවෙන් ගන්නා ලද්දා වූ ලක්ෂ ගණන් දඬුවෙට පහන් ආලෝකින් ගොස් සියලු සත්‍ය තුන් මීළු නුවර පිරිවරා ගත්ත. දැන් ඔන්න බ්‍රහ්මදත්ත රජුරෝ කලින්දාරේ සියලු දේවල් සම්පාදනය කරගෙන මීළු නුවර කියන්නේ යොදුන් 7ක පුංචි නගරයක්. පුංචි රටක්. මේ රට වට කරගත්තා. කෙසේ වට කළොත්ද යත් කොහොම වට කරාද කියනවා නම් ඔන්න බලන්න දරුවනේ හොඳට තේරුම් ගන්න. මේ පුංචි රටක් අල්ලගන්න චූලනී බ්‍රහ්මදත්ත රජුරෝ මේ රට වට කරපු හැටි. පළමු කොට පාපුලෝ අගල වටා රන් සන්නා ලද්දාව රන්සෙත් රන් පුරෝදවාදී හස්ති ලංකාරින් සරගන ලද්දාව හස්ති ලංකාරයෙන් හස්ති අලංකාරයෙන් ඇත්තු අලංකාරයෙන් සරගන ලද්දාව සොඩින් ගන්නා ලද මුගුරු ඇති ලෝහ ප්‍රාකාර වී නමුත් පිටින් එන සොන්නු විසුණු කරන්න සමර්ථ ශක්ති ඇති දෙකපොලේ හා කෝෂේ හා තුන්තෙන් වේහින්නව එක් මදියකින්ද එම යතොක්ත කියන්නේ ඉහත සඳහන් කර ස්ථාන තුන් හා දෙකන් සිදුරු හා දෙයස් සිදුරු හා යන සප්ත ස්ථානයෙන්ද ස්ථාන සප්ත කියන්නේ 7කින් එක් මදියකින්ද සප්ත ස්ථානයේ හා දිනාසා පුටේ බුද්ධ මාර්ගයේ හා යන දස ස්ථාන වේහින්නව එක් මදියකින්ද මෙසේ ගිලිහෙන තුන් මදියකින් යුක්තෝ සර්වාභරණෙන් විභූෂිත සර්ව ආභරණෙන් සියලු ආභරණ සමන්විත වුණු ජය අකුසු හා තෝමරාදී ආයුධගත් අත් ඇතිව පිටහිඳිනා ඇතරුවන් විසින් ගැවසීගත් ඒ රජුරුවන්ගේ කෝප නැමැති ගින්නෙන් නිදුම් කඳසේ ඔස්සී කන්තලින් කන්තල ගසා කන් පෙත්තට කන් පෙත්තක් ගෑවෙන විදිහට සිටුන් ලද්දව ඇත්තලල්ලකින්ද. දැන් එතකොට අපි දැනගන්නවා මුලින්ම මිල් නුවර වට කරේ ඇත්තු සේනාවකින්. යුද්ධයට නළලද්දා වූ සන්නායති අශ්වාලංකාරයේ අශ්ව අලංකාරු අශ්වය
සරගන ලද සින්දු කාම්බෝජ යෝනකාදී උත්තම දේශයේ උපන්නාහෝ. සින්දු කාම්බෝජ යෝනක කියන අශ්වයින් ඉතා හොඳින් වැඩෙන රටවල් වලින් නානාභරණ ප්‍රතිමණ්ඩිතව නොයෙක් ආභරණ සමන්විත වුණු සන්නාහ සන්නද්ධව පිටහිඳින අසරුවන් විසින් ගැවසීගත් සතුරා හසකොට ගනිමි ඔද වැඩියාව ආඩම්බරකමක් ඇති. රජ්ජුරුවන්ගේ සිත් නිමිති ආකාශ ගංගායි බිදි බිදි දිවිනු රළපතරසේ රජුගේ හිතේ මතුවලා තියෙන කෝපය වැඩි කරගන්න වගේ යුද්ධයට පිබිදාලද්ද කාහල ශබ්දයෙන් සතුටුව පෙන සිටියා වූ ග්‍රීවය ගසා සිටින ග්‍රීවය බෙල්ල ගෑවෙන්නට සිටුවන ලද්ද අස්වලල්ලකින්ද ඊළඟට හිටියේ අශ්ව සේනාවක් සිංහ සංව්‍යාග්‍ර සමාදී සම් අතුන් ලද්දා වූ රත අලංකාරය ඊට පස්සේ මුලින්ම ඇත්තු අශ්වයෝ දැන් රත් සරහන් ලද නගන ලද නානාවන ධජ පන්ති ඇති ධජ කොඩි පන්ති තියෙන කොඩි පිළි තියෙන සයින්දවියන් යොදන ලද සර්වාලංකාන සරහි පිට බඳින ලද හියෝරු ඇති හී දඬු තියෙන නැකින් ලද ධනුර්ධරයන් විසින් ධනුර්ධරයන් ධනු කියන්නේ දුන්නින් සමනි දුනු දරාගත් උපලක්ෂිත වූ සේනා නැමැති සමුද්‍රයෙන් නෙංගව මහා තල්මස් කැලසේ සේනාව හරියට මහා සාගරෙන් මතුවුණු තල්මසුන් වගේ. ඒ කියන්නේ ඒ තරම් වීරෝදාර ආකාරයට රියසක රෝදය රතරෝදය ගෑවෙන්නට සිටුවන ලද රතවලල්ලකින්ද සිද්ධාර්ථ කුමාරයන සම්මතිස් පෙරුම් පුරා මුළු කොටගෙන බෝධි ද්‍රැමියක පිටුවහල්ලදී සිද්ධාර්ථ කුමාරයා පෙරුම් පුරලා බුදු වෙන්නට උත්සාහ කරපු බෝධි මූලයකින් පිටුවහල්ලදී ආරක්ෂාව සහයෝගය ලැබුවාගේ සත්‍තිස් බෝධිපාක් ධර්ම සංඛ්‍යාත යෝධයන් බලකොටගෙන යෝධයන් වට කරගෙන විදුරුසුන්නරා බුදුවනට උන්වේලේ ජයගන්ම පිල්වන් වේවයි නොපිළිවන් හෝ වේවයි දුර තබාම අන්නිතර යුද්ධයක් කොට බැලුවමෙන් වේ සිතා චූලිනී රාජව්‍යාජින වශවර්ති මාරයාගේ සිංහමුඛ හස්තිමුඛ අශ්වමුඛ ව්‍යාක්‍රමුඛා නොහොත් භයංකර මුඛමවා අශි ශක්ති තෝමර හින්දිවාල කරවාලාදී දීප්තිමත් නානාවිද අවිගනිමින් අනේක ප්‍රකාර විකාර වේක්ෂේන දස බිම්බරක් මාර සේනාවසේ භයංකරෝ සේනාවේ බාහුවෙන් බාහුව ගසා සිටින ලද්දා යෝධ වලල්ලකින්දේ මෙසේ සතර වලල්ලකින් සත්‍යතුන් මීලනවර වටලවා ඒ ස්ථානයේ බලයෙන් සිටෝසීක. දැන් බලන්න මීලනවර වට කරනකොට මුලින්ම ඇත්තු සේනාව ඊළඟට අශ්වයෝ ඊළඟට රත ඊළඟට පාබල සෙනග. මේ පාබල සෙනග ගැන හොඳ විස්තරයක් කියනවා. අපේ බෝධිසත්වයන් වහන්සේ බුදු වෙන්න පෙරම් පුරන වෙලාවේ උන්වහන්සේට බුද්ධත්වයේ ලබා නොතින නැත්නම් ඒකට බාධා කරන්නට දස බිම්බරක් මාර සෙනග අරගෙන වශවර්ති මාරය ආවවකි. ඒ තරම් ධෛර්ය සම්පන්න ඒ තරම් මේ දරුණු ඕ පුද්ගලයේ ගෙන සමන්විත පාබල හමුදාවක් තමයි තිබුණේ. දැන් ඊතර අපිට පැහැදිලි ඇත්තු අශ්වය රත් පාබල කියන දරුවනේ සිවුරංග සේනාව චතුරංගනී සේනාව අස්ත්‍රිය පාබල මේ සේනාවෙන් සමන්විත බොහෝ පිරිසක් දැන් මෙන්න මෙතන රොක් වෙනවා. මොකද හේතුව මේ මීලු නුවර අල්ලගන්නේ. ඇයි මේ අල්ලගන්නේ? ඇයි මේ මීලු අල්ලගන්න හේතුව? මේගොල්ලෝ එකතු වෙලා මුළු දඹදිවම රටවල් 99ක් අල්ලගෙන අන්තිමට මීලු නගර අල්ලගන්නත් හදන්න හේතුව තමයි මීලු නුවර හැර අනිකුත් රජවරු එකතු කරගෙන ඒ රට අල්ලගෙන ජයපෙන් බොන්න උත්සාහ කරනකොට ඒ උත්සාහ කරපු අවස්ථා විනාශ කරලා දාපු නිසා එන්නේ විනාශයට හේතු වුණ මීලු නුවර අල්ලගන්න නැත්නම් වේදේ රජු අල්ලගන්නට
මහෞෂධ පණ්ඩිතයන්ගේ බල පරාක්‍රමය බිඳින්නට තමයි මේ චෝලනී බ්‍රහ්මදත්ත රජුරෝ විශාල සේනාවක් අරගෙන දැන් මේ මීළු නුවර වට කරේ. දැන් පුතාට පැහැදිලි ඇති මේ එක රජ කෙනෙක් කොච්චර බල්ලෝභයක් තිබුණද කියලා මේ සමස්ත රටක් මුළු ජම්බු දීපේම අල්ලගෙන ඒ ජම්බු දීපේම අගරජ වෙන්නට. ඒ වගේම ඔහුට පුරෝහිතකම් කරපු බ්‍රාහ්මණ වංශික කේවට්ටාචාර්යවරයා එයාට උවමනා වුණා මේ චෝලනී බ්‍රහ්මදත්ත රජුරෝ මුළු ඉන්දියාවටම අගරජු කරලා මුළු ජම්බු දීපේ පුරාවටම අග්‍ර පුරෝහිත වෙන්නට උවමනාවක් තිබුණා. මෙන්න මේ දේ කරන්න තමයි මේ රජුරවන්න පොළඹවලා මුළු ඉන්දියාවම විනාශ කරන්නට, එහෙම නැත්නම් අනිකුත් රජවරුන් විනාශ කරන්නට රටවල් අල්ලගෙන ඒ රජවරුන්ට විස දීලා රාපවල මරලා ඉන්දියාවෙම රජ වෙන්න උත්සාහ කරා. ඒ උත්සාහය විනාශයටපත් කරන්න තමයි මේ රජුරෝ දැන් කරපු උත්සාහයට වේදී රජුන් රටේ හිටපු පුරෝහිතවරයා මහෞෂධ පඬිතුමා කටයුතු කරේ. මං කිව්වා වේදී රජුරවන්ට මීළු නුවර හිටියා 5 දෙනෙක්, සේන එක, පුක්කුස, කාවින්ද, දේවින්ද කියලා. ඊට අමතරව තමයි හිටියේ කවුද? මහෞෂධ පඬිතුමා. මිනිස්සු ඔල්ලරහඬ දෙන්නාහු, අත්පුලසන් දෙන්නාහු, පනන්නාහු වටලා ගතිමින සමාධීන් නටමින් ගර්ජනා කරමින් සිටගත්ත. අටලොස් අක්ෂණය පවන සේනාවේ ළඟලද මිනිදන් වෙටේ ලක්ෂ ගණන් පහන් ආලෝකයෙන්ද 100ක් කයිදරුවන්න හස්තශ්වාදී හස්ති අශ්ව ආදී සේනාව පලන් ආභරණී ආලෝකයෙන්ද සියලු සත්‍යදුන් මීළු නුවර ඒ මහෞෂධ පණ්ඩිතයන්ගේ ප්‍රඥා නැමැති සූර්යයා පහළ වූ සත්‍යයන්ගේ සිත මෝහන්ධකාර විගමනින් හිලියු කලක් පරිද්දෙන් ආලෝක විය. ඇතුන්ගේ කුංචනාදයෙන්ද, අසුන්ගේ හේෂාරවයෙන්ද, රතේ චක්‍රනාදයෙන්ද, පාපල සිනගේ ගර්ජනාවෙන්ද සින්නම් මහර තන්තිරිපට ගැට පහටු මහබෙර පනාබෙර රන්සක් ක්‍රිදීසක් ආදී පංචාංගික තෝරනාදයෙන්ද පොළොව පැලී යන පරිද්දෙන් වූයේ. දැන් මේ වට කරගත් සේනාව බලන්න, ඇත්තුන්ගේ හඬ කුංචනාදය, අශ්වයන්ගේ හේෂාරවය, රථවල චක්‍රනාදය, මිනිසුන්ගේ ගර්ජනාව. කියන්නේ ගර්ජනාවෙන්නේ සිංහයන්ගේ. කියන්නේ මෙච්චර සිංහයන් සහ සමාන වූ පාබල සිනග. මේ ගොල්ලන්ගේ හඬ මුළු ඉන්දියාව පුරාම පැතිරී යනවා. ඒ විතරක් නෙමෙයි, රජවරු ඇඳ පැළඳ සිටපු ආභරණ ආලෝකයෙන් සියලු මීළු නුවර ආලෝකවත් වෙලා තියෙන. නමුත් මේ හැම ආලෝකෙටම වඩා දරුවනේ මහෞෂධ පණ්ඩිතයන්ගේ ප්‍රඥා නැමැති සූර්යයා පහළ වෙලා මේ මෝහය නැමැති අන්ධකාරය දුරු කරන්නට දැන් මේ උත්සාහ කරන මොහොතක්. පැහැදිලි? ඒතරට පැහැදිලි වෙන්න ඕනේ මේ සත්‍යතුන් මීළු නුවර වට කරගන්නට බ්‍රහ්මදත්ත රජු ගත් උත්සාහය කොහොමද? ඒ තුළ ඔහු කෙරෙහි තියෙන බල්ලෝභිය මොනතරම් දරුණුද? කොයිතරම් බලයක් ඔහු තුළ උවමනාවක් තිබුණද? ඒක ප්‍රශ්නයක් වුණා. එතකොට මේක වැඩි කර දෙන්නට පුරෝහිත හැටියට සේවය කරපු කටයුතු කරපු කේවට්ටාචාර්යන් ගත් උත්සාහය කොහොමද? ඒක එක පැත්ත. අනිත් පැත්තට මේ රජවරු තුළ තිබුණා වූ අනිකුත් ආශාවන්. ඒ කියන්නේ තමන්ගේ රටට බලයක් ලබාගෙන අගරජ කෙනෙක් පත් කරගන්න කරපු උත්සාහය තිබුණා. මේ නිසා මොකද කරන්නේ? මේ හැම අවස්ථාවකම නිසාම තමයි මේ රජු උත්සාහ කරේ සත්‍යතුන් මීළු නුවර වට කරගෙන ඉවර වෙලා අන්තිමට ජයපැන් බොන්නේ. මොකද හේතුව තමන්ට ජයපැන් බොන්න තිබුණු අවස්ථාව විනාශ වුණා කියන කේන්තිය ඕන් හැමෝටම තිබුණා. ඒ නිසා තමයි මේගොල්ලෝ මේ වට කරලා මීළු නුවර අල්ලගන්න පුළුවන් වෙයි කියලා හිතලා එකරයකින් මහා විශාල සේනාවක් අරගෙන චතුරංගනී සේනාව මොකද අස්ත්‍රිය පාබල මේ සේනාවත් අරගෙන ඇවිල්ලා සත්‍යෝදරිය යොදුන් 7ක් පමණව මීළු නුවර වට කරගත්තේ මෙන්න මේ කියන හැඟීම. පැහැදිලි?
එහෙමනම් පුතාලට පැහැදිලි ඇති අද කරපු පාඩම මේ කොටස හොඳට අවබෝධ කරගන්න. ඊළඟ දවසේ මම ඊතර කොටස පැහැදිලි කරලා දෙනවා. ආයිබෝවන්.